සංකල්පය පදනම් කරන් තියෙන්නේ. මට අන්න ඒකත් කියන්න. ඇයි මේ එක බිඳුව සංකල්පය පදනම් කරන් තියෙන්නේ? එහෙම වෙන්න හේතුව ඇයි? සරලව කියනවනම් පරිගණකයට හඳුනා ගන්න පුළුවන් භාෂාව නිසා බයිනරි ලැන්ග්වේජ් එක. හරි. ඇයි එයාට මේ බයිනරි ලැන්ග්වේජ් එක විතරක් හඳුනා ගන්න පුළුවන්? වෙන ඒවා හඳුනා ගන්න බැරි? ඒවා ඉලක්කම් නිසා. හ්ම්? එක බිඳුව කියන්නේ ඉලක්කම් නිසා. එක බිඳුව කියන්නේ ඉලක්කම් නිසා නෙමෙයි. එතන තියෙන වෙන කතාවක්. සාමාන්‍ය භාෂා හඳුනගන්න මේ පරිගණකයට බැරි නිසා. ඔව් හරි. ඇයි බැරි? මං අහන්නේ ඒක. ඒකේ තාක්ෂණය හදලා තියෙන තාක්ෂණය හේතුයි. මොකද්ද තාක්ෂණය? ඉලෙක්ට්‍රොනික පරිගණකය කියලා කියන්නේ කියන්න කවුරු හරි දෙන්න එක්කෙනෙක් කියන්න. දැන් නවත්තන්න බෑ. උත්තරේ කියන්න ආවා. කියන්න. ශශිකා පරිගණක ඉලෙක්ට්‍රොනික උපාංගයක් නිසා. හරි. එච්චරද කියන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික උපාංගයන් නිසා. අප්සරත් මොනවාරි කියන්න ගියා. කියන්න බලන්න. පරිගණකයේ ඉලෙක්ට්‍රොනික උපාංගයක්. එතකොට මේ ඉලෙක්ට්‍රොනික උපාංග වෙනකොට ඉලෙක්ට්‍රොනික උපාංගයක කොහොමද දත්ත ගමන් කරන්නේ? විද්‍යුත් සංඥා හරහා නේද? ඉලෙක්ට්‍රොනික උපාංගයක මේ දත්ත ඉලෙක්ට්‍රොනික උපාංගයක ඇතුලේ තියෙන අනිකුත් උපාංග අතර දත්ත අරන් යන්නේ මේ විද්‍යුත් සංඥාවලින්. එතකොට මේ මොකද විද්‍යුත් සංඥා කොහොමද ගමන් කරන්නේ? විද්‍යුත් සංඥා ගමන් කරන්නේ අපි ඉගෙන ගත්තා නේද? අංකිත සංඥා ක්‍රමය කියලා දෙයක් ගැන අපි ඉගෙන ගත්තා නේද? විනාඩියක් දෙන්න මට. right ඉලෙක්ට්‍රොනික මේ තව එනවා කට්ටිය. නම් ටික දාමු ඔක්කොම. චනුක එහෙම ආව පරක් වුණා නේ. චනුක කොහෙද ගියේ? චනුක නම් ටික දාන්න ඔක්කොම පරක් වෙලා ආපු අය නම් ටික දාන්න ගෲප් එකට. right මේ
ඉලෙක්ට්‍රෝනික සංඥා කොහොමද ගමන් කරන්නේ? අපි කලින් අර අංකිත සංඥා කියලා දෙයක් ගැන ඉගෙන ගත්තනේ මතකද? මේ ඉලෙක්ට්‍රෝනික සංඥා ගමන් කරනකොට ගමන් කරන්නේ මේ සංඥාව ඇති වෙමින් සහ නැති වෙමින්. හරි? සංඥාව ගමන් කරන්නේ ඇති වෙමින් සහ නැති වෙමින්. එතකොට මේක ඇති ඒ අවස්ථා දෙක අපිට හොඳින් පැහැදිලිව දකින්න පුළුවන්. ඇති වෙන අවස්ථාව පැහැදිලිව පේනවා. ඒ කියන්නේ ඇති වෙනවා කියන්නේ මේ සංඥාව මේ කියන්නේ අර සිග්නල් එක මේ ඔරිජිනේට් වෙච්ච වෙලාවේදී තමයි ඇතිවීම පෙන්වන්නේ. සිග්නල් එක ලූස් වෙච්ච වෙලාවේ නැතිවීමක් විදියට පෙන්වනවා. එතකොට ඕක අපි ඕකේ ග්‍රාෆ් එකක් ඇන්දොත් මෙන්න මේ විදියට ග්‍රාෆ් එකක් ඇන්දොත් ග්‍රාෆ් එක අපිට බලන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. පොඩ්ඩයින මගේ අනිත් ස්ක්‍රීන් එක එනකම් මම මේකෙම පෙන්වන්න ඔයගලන්ට. මෙන්න මේ පේනව නේද ෂෙයා එක? ෂෙයා ස්ක්‍රීන් එක පේනව නේද ඔයගලන්ට? ඔව් සර්. ඔව්. ඒ අපි ග්‍රාෆ් එකක් ඇන්දොත් අපි මේ ඇතිවීම සහ නැතිවීම මෙන්න මේ විදියට දකින්න පුළුවන්. මම මේ සරලව කියන්නේ ඔක තව ලොකු කතා තියෙනවා. මෙන්න නැති වෙච්ච අවස්ථාව. මෙන්න සිග්නල් එක වර්ධනය වෙච්ච අවස්ථාව. ඔරිජිනේට් වෙච්ච එක. මෙන්න ආයි නැති වෙච්ච අවස්ථාව. මෙන්න නැති වෙච්ච අවස්ථාව. මෙන්න නැති වෙච්ච අවස්ථාව. ඔන්න ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රොනික සිග්නල් එකක් මේ ගමන් කරන්නේ. මේ වයර්ස් ඇතුලේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් ඇතුලේ මෙන්න මේ ආකාරයට තමයි ගමන් කරන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඇතුලේ තියෙන අනෙකුත් උපාංග අතර ඉලෙක්ට්‍රොනික සංඥා මේ ආකාරයට තමයි ගමන් කරන්නේ. මේ ආකාරයට ගමන් කරන ගමන් ඔව් අංකිත තමයි. අංකිත සංඥා තමයි මේ. මේක තමයි අංකිත සංඥා. right? මේ විදියට මේ උපාංග අතර මේ අපි හිතමු මේක එක උපාංගයක්. මම මේ කොළ පාටින් ඇඳ එක උපාංගයක්. කහ පාටින් ඇඳ තවත් උපාංගයක්. මේ දෙක අතර ඔන්න දැන් සංඥාවක් හුවමාරු වෙනවා. right? ඉතින් මෙහෙම එකක් විතරයි මේගොල්ලෝ දන්නේ. දැන් මේ ඇති වෙන අවස්ථාවක් නේ. ඇති වෙන අවස්ථාවක් කියන්නේ මෙතන යම්කිසි ඇති වුණා යම් වටිනාකමක් තියෙනවා. right? ඇතිවීම නිසා මෙතන යම්කිසි වටිනාකමක් තියෙනවා. නැතිවීම නිසා වටිනාකමක් නැහැ. ඒ කියන්නේ කීයද? බිඳුවයිනේ. වටිනාකමක් නැහැ කියන්නේ බිඳුවයි. මේගොල්ලෝ තේරුම් ගන්න මෙහෙමයි ඒක. මේ ඩිවයිසස් මේක තේරුම් ගන්න විදිය. මෙතන සිග්නල් එක ලූස් වුණා. ලූස් වෙච්ච අවස්ථාවේ වටිනාකමක් නැහැ. 0. බිඳුව විදියට ඒගොල්ලෝ තේරුම් ගන්න. ඊළඟට මෙතන වටිනාකමක් ඇති වෙලානේ තින්නේ. යම් කිසි වටිනාකමක් අපිට දන්නේ නැහැ මොකද්ද වටිනාකම කියලා. එකයි. එකක් හරි වැලියු එකක්. ඒ නිසා එකයි. right? මෙතනත් ඇති වෙනවා. ඇති වුණා. එතනත් එකයි වැලියු එක. මෙතනත් වැලියු එක කීයද? බිඳුවයි. නැති වුණානේ. ආයි මෙතන ගත්තොත් මෙතනත් වටිනාකමක් ඇති වෙනවා. එකයි. ඔන්න ඔය විදියට මේ සංඥාව ගමන් කරනකොට මේගොල්ලෝ මේ උපාංග තේරුම් ගන්න මෙහෙමයි. මෙයා දැන් වටිනාකමක් නැහැ. ඔරිජිනල් සිග්නල් එක ලූස්. සිග්නල් එක ලූස් වුණා. ඒ කියන්නේ වැලියු එකක් නැහැ බිඳුවයි. ඊළඟ පාර සිග්නල් එක ඔරිජිනේට් වුණා. දැන් වටිනාකමක් තියෙනවා. එකයි. ওই විදියට තමයි මේ උපාංග මේක තේරුම් ගන්න. එතකොට මේ අපි මේ එක බිඳුව කියන concept එක අපි අපේ පැත්තට ආදේශ කරලා අරගත්තොත් අපි ගණිතයේදී මේකට කියනවා බයිනරි කියලා. අපි අපේ ගණිත කර්මවලදී අපි මේකට කියනවා මේ රටාවට බයිනරි කියලා.
right? ඒ නිසා ඔන්න අපි සංකල්පයක් හදා ගන්නවා මොකක්ද මේ ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වල දත්ත ගමන් කරන්නේ බයිනරි පැටර්න් එකට. ඒගොල්ලෝ තියෙන බයිනරි මෙතඩ් එකකට තමයි data යන්නේ. එතකොට අපි මේකට ඇයි අංකිත සංඥා කියලා කියන්නේ? මේ ක්‍රමය අපි අඳුරගත්තනේ මේ යම්කිසි අංක ක්‍රමයකට යන්නේ කියලා. ඒ නිසා අපි කියනවා මේකට නම සිංහලෙන් කියනවා අංකිත සංඥා. ඉංග්‍රීසියෙන් කියනවා ඩිජිටල්. ඇයි මේකේ අවස්ථා දෙකක් පැහැදිලිව පෙන්වන්න කරනවා. ඩිජිටල්. ඩිජිට්ස්. ඩිජිට්ස් වලින් යන්නේ. ඩිජිට්ස් වලින් මොන ඩිජිට්ස් වලින්ද? බයිනරි ඩිජිට්ස් වලින්. කෙනෙක් අපි ගණිතමය විදියට බැලුවොත් මේක බයිනරි ඩිජිට්ස් පැටර්න් එකක්. ඒ නිසා මේකට ඉංග්‍රීසියෙන් කියනවා ඩිජිටල්. ඩිජිටල් සිග්නල් එක. සිංහලෙන් කියනවා අංකිත සංඥාව. ඒ සංඥාවේ පැටර්න් එක ඉංග්‍රීසියෙන් කියනවා බයිනරි, සිංහලෙන් කියනවා ද්විමය. මෙච්චරමයිනේ මේගොල්ලෝ දන්නේ. ඒ නිසා මේක අපි හදාගත්ත සංකල්පයක් මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල තියෙන භාෂාව තමයි අංකිත භාෂාව. එහෙම නැත්නම් බයිනරි ලැන්ග්වේජ්. දැන් මේ මොනවද ඉලෙක්ට්‍රොනික ඩිවයිස් කරන යන්ත්‍රනේ? යන්ත්‍ර නිසා කියන්න ගත්තා මේගොල්ලන්ට තියෙන යන්ත්‍ර භාෂාවක්. යන්ත්‍ර භාෂාව මොකද්ද? බයිනරි. ඒගොල්ලන්ගේ භාෂාව බයිනරි. එතකොට මේගොල්ලෝ අතර මේ දත්ත හුවමාරු වෙන්නේ කොහොමද? බයිනරි වලින්. ඇයි? අපි කතා කරන දෙයක් වුණත් මේගොල්ල හරහා යවන්න කලින් අපි මොකද්ද කරන්නේ? මේ උපාංග අතර හුවමාරු කරන්න කලින් අපි මොකද්ද කරන්නේ? බයිනරි වලට අපි කන්වර්ට් කරනවා. කන්වර්ට් කළා තමයි මේ හුවමාරුව සිද්ධ කරන්නේ. මේ හුවමාරුව සිද්ධ කරන්නේ බයිනරි වලට අපි කන්වර්ට් කරලා. දැන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් කම්පියුටරේ අපි මේ කතා කරනවා ඔක්කොම සියලු දේවල් මෙහෙම වෙනවා. ඒ වුණාට කම්පියුටරේ මේව දන්නේ නැහනේ. මේ කිසි දෙයක් එයා දන්නේ නැහැ. එයා දන්න භාෂාව එකම දේ බයිනරි. එතකොට අපි එයා මේවා තේරුම් ගන්න අපි මේ කතා කරන දේවල් කියන දේවල් අපේ පින්තූර හැම එකක්ම ඉස්සෙල්ලා බයිනරි වලට කන්වර්ට් වෙනවා. කන්වර්ට් වෙලා තමයි තේරුම් ගන්න. හැබැයි අපි මේ භාෂාව අපි දන්නව නම් හරියටම මේ බයිනරි ලැන්ග්වේජ් එක අපි හරියටම දන්නව නම් අපිට පුළුවන් ඩිරෙක්ට් මෙයත් එක්ක ඩීල් කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්ලෝ වෙන්නේ මොකුත් නැහැ. අපි ඇත් එක්ක කතා කරන්නේ මේ භාෂාව. අපි කියමු අපි අපිට මෙයාට කියන්න ඕන 100යි කියලා. අපි 100යි කියලා කිව්වට එයා දන්නේ නැහැ 100යි කියලා. අපි එතකොට 100 කියලා මෙයාට කියන්න ඕනේ මෙන්න මේ විදියට. මම මේ සරල උදාහරණයක් කියන්නේ. 100 කියලා මෙයාට කියන්න ඕන මේ විදියට. එන්න මෙහෙම තමයි අපි මෙයාට 100 කියන එක කියන්නේ. කම්පියුටරේට 100 කියලා කියන්නේ මේ අපි ඔන්න මේ විදියට පාවිච්චි කරන්න දන්නවනම් ලේසි. 100. අපි මේක දෙකේ පාදෙන් ගත්තොත් කීයද? මේක මේ අපි 10 පාදයට 10ට හැරියුවොත් බලන්න මේ මං දීපු සංඥා ටික කීයද කියලා. මෙහෙම ගත්තොත් මේ එකේ මෙතන බිඳුව කියන්නේ කීයද? 2 7යි. ආවෙන් මම මේ ටික පොඩ්ඩක් ඈඩ් කරගමු.
මේ ටික අපි පොඩ්ඩක් ඈත් කරලා ලියා ගන්නවා. අපි මේක 10 පාදයට හරව ගන්න බලන්න. දැන් මේ මං කියන කතාව ඇත්තද කියලා බලන්න. අපි මෙහෙම ලියා ගමු මේ ටික මේ පැත්තේ ඉඳන්. බලන්න මේ ගණන් පුළුවන්ද කියලා accounts හදන කරන ළමයි මට වඩා ගණන් පුළුවන් ඇති. මං හිතනවා පුළුවන් කියලා. 104ක් තියෙනවා මෙතන. right. අප ඕඩ්ඩක් මේක මේ පැත්තට එන්න ඕනේ. එතෙන්ට බිඳුව එන්න ඕන. මටත් ඒක වැරදුනා. එකේ තුන. ඒ අර උඩට මං කාකපාදයක් දාලා ලියන්නේ දෙකේ බලය හොඳේ දෙකේ බිඳුව 2 1 2 2 2 3 2 4 කියලා ඔය ලියවෙන්නේ බලන් ඉන්න. right ඔන්න මේ විදියට අරගෙන තමයි අපි මේක හරව ගන්න ඕන 10 පාදයට. දැන් අපි බලමු මේ දෙකේ බිඳුව කියන්නේ කීයද කියලා. දෙකේ බිඳුව වටිනාකම කීයද? දෙකේ බිඳුව කියන්නේ කීයද වටිනාකම? 1යි. ශශිකා ඔය ඉන්නේ ගණන් 1යි. එතකොට දෙකේ 1 කියන්නේ 1යි. දෙකේ 2 කියන්නේ 4යි. දෙකේ 3 කියන්නේ 8යි. දෙකේ 4 කියන්නේ 16යි. දෙකේ 5 කියන්නේ 32යි. දෙකේ 6 කියන්නේ 64යි. දෙකේ 7 කියන්නේ 128යි. පොඩ්ඩක් මේ මෙහාට කරමු. right ඔන්න මේ විදියට. එතකොට දැන් මෙතන මේ වටිනාකම් ටික එක්ක බලමු මේක හැදෙනවද කියලා 100. right එතන දෙකේ 6 ඒවා එකක් තියෙනවනේ. එතකොට කීය දෙකේ 6 කියන තැන 1යි. වටිනාකම දෙකේ 6 කියන්නේ එතකොට කීයද 64යි. එතන වටිනාකමක් තියෙනවා නේ 64යි. ඊට පස්සේ දෙකේ 5 කියන්නේ 32යි. 32 64යි 32යි කියද 96යි. 96යි ඊට පස්සේ 96යි. තව කීයක් වුණාද 100ට 4යි. 4යි. මේ ටික එකතු වුණාම 100යි. එතකොට මෙතන මේ මෙන්න මේ දාපු වටිනාකම වැරදි. හොඳේ. මෙන්න මේ විදිහට තමයි 100 ලියන්න වෙන්නේ අපිට. කම්පියුටරෙත් එක්ක 100 ගැන කතා කරන්න වෙන්නේ මේ විදිහට. තේරුණාද? අපි මෙන්න මේ මං කහ පාටින් ලියපු භාෂාව හරියටම දන්නවා නම් ඒ විදිහට ඔන්න කම්පියුටරෙත් එක්ක ඩිරෙක්ට් ඩීල් කරන්න පුළුවන්.
එයාට 100 කියලා කියන්නේ එයාගේ භාෂාවෙන් අපි ඒ විදියට. අපිට කියන්න පුළුවන් නම් ඒක හරියට හරි. එතන අපිට මොකක් හරි පින්තූරයක් ගැන අපි හිතමු අපි ගත්ත පින්තූරයක් එයාට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නම් මෙන්න මේ භාෂාවේ මේ තියෙන මේ පින්තූරය කියලා. ඇත්තටම පින්තූරයක් ගත්තත් පින්තූරය ඇතුළෙත් ওই බයිනරි එකක් තියෙනවා. ඒකට අදාළ බයිනරි කෝඩ් එක යාට කියන්න පුළුවන් නම් මේ ටික තමයි තියෙන්නේ කියලා හරි ලේසි. දැන් තේරුණාද මේ කම්පියුටර් ලැන්ග්වේජ් එක ගැන? ඔව්. මේක අපැහැදිලි වෙච්ච අය ඉන්න කවුද තව? පැහැදිලි නොවෙච්ච අය කවුද ඉන්නේ? කියන්න පැහැදිලි වුණේ නැත්නම් කියන්න පුතේ. මට පැහැදිලි සර්. ශශිකට පැහැදිලි. ඒක ෂුවර්. මල්ෂාට තේරුණාද ආචල? අප්සරා? හරි. පසුන් චනුක පොඩ්ඩක් පරක් වෙලානේ ආවේ. රයිට්. කමක් නැහැ. හරි. දැන් මම මේ පරිගණක භාෂා වර්ග ගැනනේ කතා කරන්න ගියේ. සෝරි මේ ක්‍රමලේඛ භාෂා ගැන. ක්‍රමලේඛ භාෂා ගැන කතා කරද්දී ක්‍රමලේඛ භාෂා කොටස් දෙකකට බෙදෙනවා කියවනේ. මේ කියන්නේ අර තාක්ෂණික මට්ටම නිර්මාණ තාක්ෂණය අනුව කොටස් දෙකයි. ඒ දෙක තමයි පහළ තලයේ සහ ඉහළ තලයේ. මේ පහළ තලයේ භාෂා ගැන කතා කරන්න යද්දී තමයි මෙතෙන්ට මට එන්න සිද්ධ වුනේ. මොකක්ද දන්නවද? අපි ඉස්සෙල්ලා මේ පහළ තලයේ භාෂා ගැන කතා කරන්න කලින් දැනගන්න ඕන කම්පියුටරේ භාෂාව මොකක්ද කියලා. කම්පියුටරේ භාෂාව වෙන්නේ මෙන්න මේ බයිනරි භාෂාව. කොහොමද ඇයි මේ බයිනරි භාෂාව යාට තියෙනවා කියලා අපි කියන්නේ? කම්පියුටර් එක කියන්නේ ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට් එකක්. ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. එතකොට මේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර වුණාම මේගොල්ලෝ මේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍රවල තියෙන උපාංග අතර දත්ත හුවමාරුව සිදු වෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රොනික සංඥා මගින්. අපි දැකලා තියෙනනේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් ගත්තාම මේක ඇතුළේ ගැලෙව්වහම හැමතැනම තියෙන වයර්. රයිට්? එතකොට එහෙම නැත්තම් අපි බැලුවොත් මෙහෙම මේ සර්කිට් එකක් ගත්තොත් දැන් අපි මේ වගේ දෙයක් බැලුවොත් මෙහෙම දෙයක් අරන් බැලුවොත් මේ ඇතුලේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ මේ පැත්තේ. ඔක්කොම තියෙන්නේ මේ පාත්. නේ? ඒ උපාංග සම්බන්ධ වෙච්ච ආකාරය තමයි මේ පාරවල් විදියට පාරවල් දිගේ තමයි මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඇයි මේ මෙහෙම පාරවල් වල සම්බන්ධය? ඉලෙක්ට්‍රොනික උපාංගයක ඒ උපාංග අතර සම්බන්ධතාවය පවතින්නේ මේ ඉලෙක්ට්‍රොනික සිග්නල්ස් වලින්. ඉලෙක්ට්‍රොනික සංඥාවල. රයිට්? එතකොට ඉලෙක්ට්‍රොනික සංඥා කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රොනික සංඥා මොන වගේද කියන එක අපි ඒකට දැනගන්න ඕනේ. මේ ඉලෙක්ට්‍රොනික සංඥාවක් මේ පාත් ඇතුලේ ගමන් කරනකොට ගමන් කරන්නේ ඇති වෙමින් සහ නැති වෙමින්. ඒක තමයි මේ ඉලෙක්ට්‍රොනික සංඥාවේ තියෙන විශේෂත්වය. මේක ගැන තව ඉගෙන ගන්න තියෙනවා ඇයි මේ ඇති වෙන්නේ ඇයි මේ නැති වෙන්නේ කියන එක. හැබැයි දැන් ඒක අපිට ඉගෙන ගන්න කාලේ නෙමෙයි. ඔයාලගේ සිලබස් එකෙත් නෑ ඒක මෙතනත් ඒක නෑ මම මේ පොඩ්ඩක් පැහැදිලි කරනවා. එතකොට මට පාඩම කරන්න ලේසි. හරිද? ඇයි මේ ඇති වෙන්නේ ඇයි මේ නැති වෙන්නේ කියලා ඉගෙන ගන්න ඕන. ඒකට දැන් වෙලාව නෙමෙයි. ඉවර වෙලා කාලේ තිබුණොත් ඔයගලන්ගේ මාර්තු මාසේ එක්සෑම් එකත් ඉවර වෙලා පොඩ්ඩක් කාලේ තියෙනවා මම කියලා දෙන්න. අනේ නෑ ජනුක. එහෙම නෑ බය වෙන්න එපා. මම මේ උදාහරණයක් වෙන්න. ගණන් එන්නේ නෑ කිසි කෙනෙක් බය වෙන්න එපා. ගැරන්ටීඩ් ඈ. ගණන් එන්නේ නෑ. ඔයගලන්ගේ ඩබල් එන්ට්‍රි ඒවා තමයි තින්නේ ඒවා කරගන්න මේවා එන්නේ නෑ බය වෙන්න එපා. රයිට්? හරි. ඉලෙක්ට්‍රොනික සංඥාවක් සිග්නල් එකක් මේ පාත් ඇතුලේ වයර් ඇතුලේ යන්නේ ගමන් කරන්නේ ඒක ඇති වෙමින් සහ නැති වෙමින්. ගණන් එන්නේ නැහැ බය වෙන්න එපා. ඒක සතු පහකට බය වෙන්න එපා. තාම දන්නේ නැහැ පුතේ. තාම
එහෙම මට මුකුත් දැනුම් දීමක් කරේ නෑ මමද හදන්නේ කියන එක. බලමු ඉතින්. දැනුම් දීමක් කරොත් ඒක අපි ඉතින් ඒ වෙලාවට බලමු නෑ බය වෙන්න එපා. ඔයාලගේ හැම පැත්තම කව වෙන්න මම උගන්වලා තියෙනවා. තව ටිකක් තියෙනවා කරන්න. ඒ ටික හැම පැත්තම කව වෙන්න කරලා තියෙන පුතේ බය වෙන්න එපා. ඔයාලට මේ IT එක පැය 5ක් නෑ. IT එක පැය 5ක් නෑ. මං ඔයාලට NCERT sample paper එකක් දෙන්නම් ඔයගොල්ලන් second semester එක දීපු එකක්. දැන් කොහොමත් ලබන සතියේ ඉඳන් මං ඔයාලට papers දෙනවා. අද කරන්න දෙනවා ලබන සතිය විතර ඉඳන් මේ ටික ඉවර කරලා papers දෙනවා. එතකොට බලන්නකො කොහොමද කියලා. ඔයගලන්ට ලියන ප්‍රශ්න තමයි එන්නේ ඔක්කොම. ඉරිගානය මුකුත් එන්නේ නැහැ. පැය දෙකක්ද කොහෙද මට මතක විදිහට පැය දෙකක් හරි පැය දෙකක එකක් හරි තුනක එකක් හරි ලියන ප්‍රශ්නේ එන්නේ. ඉතින් මේ උගන්නපු ටිකෙම තමයි ලියන්නේ. සමහර වෙලාවට ඔයගලන්ගේ මේ ඒ ප්‍රැක්ටිකල්ස් ක්වෙස්චන් එකක් එයි මේක මෙහෙම කරන්නේ කොහොමද කියලා. ඒවා අපි ප්‍රැක්ටිකල්ස් කරනවානේ. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගලන්ගේ තියෙන සරල ගණන් ටිකක් ඒ ප්‍රැක්ටිකල්ස් වලට ආදේශ කරලා එනවා. එහෙම ඉන්න. ඔව් 3 hours තමයි පේපර් එකේ මට මතක විදිහට 3 hours. බය වෙන්න එපා හරි ලේසි දේවල් ඒ. පැය 3කට කලින් ඉවර කරන්න පුළුවන්. ඔව් අපි මේ සිග්නල් එක ඇති වෙමින් සහ නැති වෙමින් තමයි යනවා කිව්වේ. ඒ ඇති වෙන අවස්ථාවේදී තමයි අපි graph එකක් ඇන්දොත් මෙන්න මේ ඔයගලන්ට shared screen එකේ පේන විදිහට තමයි graph එකක් ඇන්දොත් මේ සිග්නල් එකේ ගමන දකින්න ලැබෙන්නේ. ඇති වෙච්ච අවස්ථාවේ ඒක පෙන්වන්නේ ඉහළ මට්ටම. නැති වෙච්ච නැති වුණා කියන්නේ නැත්තටම නෑ බිඳුව. ඇති වුණා කියන්නේ නැති වුණා. අපි හිතමු වෝල්ට් 5ක කරන්ට් එකක් යන්නේ කියලා. එතකොට ඇති වුණා නම් එයාගේ වෝල්ට් 5ක් තියෙනවා. 5 volts තියෙනවා. නැති වුණා නම් වෝල්ටේජ් එක නැහැ. ආයි ඇති වුණා නම් 5 volts තියෙනවා. නැති වුණා නම් වෝල්ටේජ් එක නැහැ බිඳුවයි. ආයි ඇති වුණා නම් වෝල්ට් 5ක් තියෙනවා. නැති වුණා නම් වෝල්ටේජ් එක නැහැ බිඳුවයි. එතකොට දැන් මේ විදිහට ඉලෙක්ට්‍රෝනික උපාංග දෙකක් අතර මේ සංඥාව යනකොට සංඥාව යනකොට දැන් මේ උපාංග දන්නේ මෙහෙම එකක් එනවා කියලා. ඔන්න මෙන්න මෙහෙම මේක ඔන්න ඔරිජිනේට් වුණා ඔන්න නැති වුණා ඔන්න ඔරිජිනේට් වුණා නැති වුණා වෝල්ට් 5ක් ආව නැති වුණා වෝල්ට් 5ක් ආව නැති වුණා කියලා තමයි එයා දන්නේ. එතකොට මේක හඳුනාගන්නේ මේගොල්ලෝ මෙන්න මේ විදිහට. දැන් වෝල්ට් 5ක් ඇති වුණානේ. දැන් උතන හැමනිතරම වෝල්ට් 5ක් වෙන්නේ නැහැ නේ. ඒ උපාංගෙටනේ වෝල්ටේජ් එක තීරණය වෙන්නේ. ඒ නිසා මේ ඇති වෙච්ච අවස්ථාව මේගොල්ලෝ ඒකට වටිනාකමක් තියෙන විදිහට තමයි ගන්නේ. වැලියු එකක් තියෙන විදිහට. නැති වෙච්ච අවස්ථාව මේගොල්ලෝ ගන්නවා වැලියු එකක් නැහැ කියලා. මම මේගොල්ලෝ කිව්වේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස්. හරිද? ඒකට ඔන්න ඔහොම තමයි මේක ගන්නෙ. ඇති වෙච්ච අවස්ථාවේ වැලියු එකක් තියෙනවා. නැති වෙච්ච අවස්ථාවේ වැලියු එකක් නැහැ. එතකොට වැලියු එකක් නැත්නම් එතන කීයද ඕන මේක වටිනාකම බිඳුවයිනේ. ඒක බිඳුවයි කියලා සහ වටිනාකමක් තියෙන අවස්ථාව මේගොල්ලෝ එක කියලා ගන්නවා. ওই විදිහට තමයි මේ සංඥාව හඳුනගන්නේ. ওই විදිහට තමයි මේ සංඥාව හඳුනගන්නේ එක බිඳුව කියන රටාවට. එතකොට මේගොල්ලෝ මේ එක බිඳුව කියන රටාවට වෙන නම් මේව දන්නේ නැහැ. මේගොල්ලෝ දන්නේ මෙන්න ඇති වුණා ඇති වෙච්ච අවස්ථාව එකයි නැති වෙච්ච අවස්ථාවේ බිඳුව. දැන් අපි තමයි මේක සංකල්පයක් concept එකක් හදාගෙන තියෙන්නේ. ආරයි. මේ සිග්නල් එක යන්නේ මේ විදිහට. ඇති වුණාම මේගොල්ලෝ එකක් කියලා වැලියු කරනවා නැති වුණාම 0 කියලා වැලියු කරනවා. එතන මේක දිගට යන පැටර්න් එකක් නේ දැන් මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වල. ඒ නිසා මේ පැටර්න් එක අපි අපේ ගණිතමය පැත්තෙන් දැක්කොත් මේක බයිනරි පැටර්න් එකක්. ද්විමය සංඛ්‍යා. ඔන්න ඔය හේතුව නිසා කියන්න ගත්තා මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වලට තියෙන්නේ බයිනරි ඩේටා පැටර්න් එකක්. බයිනරි පැටර්න් එක. එතකොට මොනවද මේ බයිනරි කියලා කියන්නේ? ද්විමය සංඛ්‍යා. අංක. ඒ නිසා තව විදියකට කියන්න ගත්ත මොනවද මේ සංඥාව යන්නේ මොන ක්‍රමයකටද? අංකිත ක්‍රමයට. වෙන මොකුත් ක්‍රමයක් නැහැ අංකිත ක්‍රමයට. ඇයි අංකනේ? එක බිඳුව කියන මෙතඩ් එකට තමයි යන්නේ. අංකිත ක්‍රමය කියලා සිංහලෙන් කියන්නේ. ඉංග්‍රීසියෙන් මේ අංක වලට කියන්නේ මොනවද? ඩිජිට්ස්. බයිනරි ඩිජිට්ස්.
ඒ නිසා ඉංග්‍රීසියෙන් කියන්න ගත්තා ඩිජිටල් මෙතඩ්. ඩිජිටල් මෙතඩ්. අංකිත ක්‍රමය සහ ඩිජිටල් මෙතඩ් එක. එතකොට කියන්න ගත්තා මේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට තියෙන්නේ බයිනරි භාෂාවක්. බයිනරි ලැන්ග්වේජ් එක. ද්විමේය භාෂාව. මේ ද්විමේය භාෂාව තව විදිහකට හැඳින්වුවා යන්ත්‍ර භාෂාව කියලා. ඇයි? මේ ඉලෙක්ට්‍රොනික උපාංග කියන්නේ යන්ත්‍රනේ. මිනිස්සු නෙවෙයි පණ තියෙන ඒවා නෙනේ යන්ත්‍ර. මේ යන්ත්‍ර අතර උවමාරු වෙන භාෂාවට කියන්න ගත්ත යන්ත්‍ර භාෂාව. ඩිජිටල් ලැන්ග්වේජ්, බයිනරි ලැන්ග්වේජ් මේ දෙකටම පොදුවේ කිව්වා යන්ත්‍ර භාෂාව කියලා. එතකොට කම්පියුටරෙත් මෙහෙමයි. කම්පියුටරේ ඇතුලේ වෙන්නේත් මේ කතාව. එයා මේක ඇතුලේ කරන හැම දෙයක්ම කරන්නේ මේ 1.1.1 කියලා. දැන් හිතන්න අපි කීබෝඩ් එකෙන් 100 කියලා ටයිප් කරනවා. 100 කියලා ටයිප් කළා. ඕක එන්ටර් කරනවානේ. ඕක එන්ටර් කරනකොට ඕක යනවා කම්පියුටර් ඇතුළට. මදර්බෝඩ් එක හරහා යනවා. මදර්බෝඩ් එකට යනවා. මදර්බෝඩ් එකට යන්නේ කොහොමද? කීබෝඩ් එකේ තියෙන කේබල් එකේ. රයිට්? හැබැයි මේ කීබෝඩ් එකේ දැන් මේ කේබල්ස් හරහා දත්ත යන්නේ කොහොමද? ඉලෙක්ට්‍රොනික සංඥා වලින්නේ. ඒතකොට මේකේ යන්නේ බයිනරි වලින්. දැන් මේ සංඥා අපි අර ප්‍රෙස් කරපු නම්බර එක 100 ප්‍රෙස් කරපු එකත් යන්න ඕන අනිවාර්යයෙන් මේ වයර් එක ඇතුලේ. කොහොමද යන්න ඕනේ එතකොට? අර සංඥා රටාවට අනුරූප වෙච්ච විදියට නේද යන්න ඕනේ. එහෙනම් වෙන්නේ මොකද? කීබෝඩ් එකෙන් අර 100 එළියට යන්න කලින් කීබෝඩ් එක ඇතුලේදී මේක අර අපි ගහපු 100 බයිනරි වලට කන්වර්ට් වෙනවා. මෙන්න 100 බයිනරි වලට කන්වර්ට් වුණාම වෙන දෙමෙදී බයිනරි වලට කන්වර්ට් වුණා. අපි මෙතන ප්‍රෙස් ටයිප් කරේ 100 මෙතේ මොකක්ද උනේ? කන්වර්ට් වුණා බයිනරි වලට. මෙන්න බයිනරි වලට කන්වර්ට් වුණා. 1.1.1 මේ. දැන් මම පෙන්නන්නම් ඕක වයර් එක ඇතුලේ යන්නේ කොහමද කියලා. දැන් මේ graph එක දැක්කනේ. බිඳුව නම් කොහමද 1 නම් කොහමද? මෙන්න මෙහෙම තමයි ඕක graph මේකේ යන්නේ වයර් එක ඇතුලේ. මේවා මේ සංකල්ප අපිට පේන්නේ නැහැ හොඳේ. මේ කිසි දෙයක් අපිට ඇහැට පේන්නේ නැහැ මේක මෙහෙමයි යන්නේ කියලා අපිට බලාගෙන එහෙම විදියක් නැහැ. ඔන්න දැන් මේක ඉස්සරහින් මං ඇඳ මෙන්න මේ විදිහට තමයි වයර් එක ඇතුලේ යන්නේ. දැන් මුලින්ම තියෙන්නේ කීයද? බිඳුවනේ. බිඳුව. ඊළඟට 1 ඒවා දෙකක් නේ. දෙන්නේ 1 I 1 ඊළඟට මොකක්ද දෙන්නේ? බිඳු දෙකක් නේ තියෙන්නේ. බිඳුව ඊළඟට I කීයක් තියෙන්නේ? ඊළඟට තියෙනවා 1 ඔන්න 1 ඊළඟට බිඳුව මෙන්න මේ විදිහට තමයි ඔය සිග්නල් එක වයර් එක ඇතුලේ යන්නේ. මොකද්ද අපි කීබෝඩ් එකෙන් 100 ටයිප් කරානේ. ඒ ටයිප් කරපු 100 වයර් එක ඇතුලේ යන්නේ මේ විදිහට. අපි ඒක ලිව්වොත් මේ ඉස්සරහා බිඳුව එක ඔන්න ඔහම තමයි වයර් එක ඇතුලේ යන්නේ. කීබෝඩ් එකේදී මේක චේන්ජ් වෙනවා. බයිනරි වලට. අපි ගහපු 100 මෙන්න කීබෝඩ් එක මේක නම් 100
බයිනරි වලට හැදෙනවා 100 to 100 to binary. Right. On 100 to binary. හැදුනා keyboard එක ඇතුලේදී. ඇදිලා wire එකෙන් පිට වුණා. මේක යනවා කම්පියුටරේට. කම්පියුටර් එකේ motherboard එකට. motherboard එකෙන් RAM එකට. RAM එකෙන් cache memory එකට. cache memory එකෙන් processor එකට. processor එකට ගියාට පස්සේ තමයි මෙයා processor එක හරියට identify කරන්නේ. මේක තමයි මේ කියලා තියෙන්නේ. මේ 100 අපිට පෙන්නුම් කරන්න කියලාකනේ කියලා තියෙන්නේ. right. එයා මේක අරගත්තා. බැලුවා මේ කියන්නේ මේ තින්නේ ද්විමේ සංඛ්‍යා වලින් 100 මේක අරගෙන අපිට වර්ඩ් හරි මොකක් හරි අපිට අවශ්‍ය software එකක එයා පෙන්නනවා. ඒක output කරනවා. monitor එක හරහා අපිට output කරනවා. අපිට පේන්නේ 100. හැබැයි අපි මෙහෙන් keyboard එකෙන් ගහන්නේ 100. කම්පියුටරේ ඔක්කොම කතාව කරන්නේ keyboard එකෙන් එහා පැත්තේ ඉඳන් ඔක්කොම වෙන්නේ මේ 0.1 0.0 විදියට. දැන් තේරුණාද මේ රටාව හැදෙන හැටි? කම්පියුටරේ භාෂාව හැදිච්ච හැටි තේරුණාද? පැහැදිලි වුණාද? කසුන් චනුක right. චනුකට තේරුණාද? චනුකරේ ප්‍රශ්න කිව්ව ඊට පස්සේ ආයේ තව නුවන්සිත් කිව්වා. සඳුනිකා තේරුණාද මේක? මේ භාෂාව ඇති වෙන විදිය තේරුණාද? පරිගණකයේ භාෂාව ඇති වෙන විදිය. පරිගණකයේ ගනුදෙනු කරන විදිය. right. හොඳයි. චනුක ඉන්නවද ගිහිල්ලාද? right. හොඳයි. අන්න දැන් අපි දන්නවා කම්පියුටරේ ඔය විදියට තමයි යත් එක්ක කතා කරන්න ඕන. දැන් අපි එනවා ආයි ක්‍රමලේඛ භාෂාවලට. හරිද? ක්‍රමලේඛ භාෂා. පහළ තලයේ ක්‍රමලේඛ භාෂා. ඒ කියන්නේ low level programming languages. පහළ තලයේ ක්‍රමලේඛ භාෂා කියන්නේ දැන් මේ කම්පියුටරේ භාෂාවට සමානයි. ඒ කියන්නේ කම්පියුටරේ භාෂාවෙන්ම programming language එක තියෙනවා. ඒතර program කරන්න වෙන්නේ කම්පියුටරේ භාෂාවෙන්. කොහොමද program කරන්නේ? එතකොට අපිට program කරන්න වෙන්නේ program එකක් ලියන්න වෙන්නේ. එහෙම නැත්නම් ක්‍රමලේඛයක් හදන්න වෙන්නේ. ඕකසන් Word Excel එනවා. ඒ ටික තමයි කරන්න හදන්නේ practicals වලට. Word Excel PowerPoint. PowerPoint නම් ඔයාලා දන්නවනේ. එච්චර අමාරු නෑ. අපි දවස් දෙකකින් තුනකින් ওই ටික කරගමු. අමාරු දේවල් නෑ. ඒක තමයි practical arrange කරන්න හදන්නේ. බය වෙන්න එපා ඒකට. කලබල වෙන්න එපා. Word Excel දන්නේ නැහැ චනුක? චනුක ඉස්කෝලේ ගියේ කොහෙද? බොරු කියන්නේ එපා මට. Word Excel දන්නේ නැහැ කියලා. අපිටත් උගන්නයි. Word Excel අපිටත් උගන්නයි. අර මේ පරණ ප්‍රොෆයිල් පික්චර් එකක් දාන් ඉන්නේ අය අර 80 ගණන් වල වගේ කෙනෙක් වගේ. ඉස්සර නළුවෝ ඉන්නේ අන්න ඒ වගේ. චනුක. මට ඊයේ කෝල් එකක් ආවා මම බැලුවා මේ මොකද්ද ප්‍රොෆයිල් පික්චර් එක කියලා. අසූ ගණන් වල අර 60 දශකයේ නළුවෝ ඉන්නේ ඒ වගේ. ඒකෙත් ගතියක් තියෙනවා. නයි චනුක. right. එතකොට අපි ඩීල් කරන්න ඕන
මේ කම්පියුටර් එකත් එක්ක මේ එයාගේ භාෂාවෙන් ඒ කියන්නේ බිට්ස් වලින් 1.1 කියන ද්විමේය සංඛ්‍යා මේ ද්විමේය සංඛ්‍යාවලට අපි කියනවා බිට්ස් කියලා පරිගණක භාෂාවේදී බිට්ස් කියලාත් කියනවා මේ බිට් වලින් තමයි මෙයත් එක්ක ඩිරෙක්ට් ගනුදෙනු කරන්න වෙන්නේ පල්ලෙහා ලෝ ලෙවල් ලැන්ග්වේජස් වල හැබැයි එකක් තියෙනවා මෙතෙන්දී මේ භාෂාව අමාරු වුණාට හරිම වේගවත් ඇයි අපි කියනවා එයා දන්නවා අපි කියනවා එයා දන්නවා කියන එක ටක් ගාලා එයා ගන්නවා ඇයි එයාට හොයන්න බලන්න කිසි දෙයක් නැහැ එයා දන්න භාෂාවනේ දන්නවා දැන් අපිටත් තියෙනවනේ අපි දැන් සිංහල භාෂාව දැන් අපි සිංහල ඕන දෙයක් ඕන වචනයක් දන්නවනේ නොදන්න වචනයක් නැහැ නේ ගෑනු ළමයි පිරිමි ළමයි ඔක්කොම නේද ටක් ගාලා අපි කැප්චර් කරගන්නවනේ නේද සිංහලෙන් මොනවද ඒ කිව්වත් අපි දන්නවා ලේසි හැබැයි ඕක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ගියාම කොටසකට දිරවන්නේ නැහනේ ඈ කොටසකට දිරවන්නේ නැහැ කොටසක් අපි ලෙසන් එකක් කරත් කොටසක් අහන්නේ නැහැ අහන් ඉන්නේ නැහැ ඇයි අප්සරා උණ හැදිලාද මේ හොඳට හිටියානේ මොකද උනේ අප්සරා හරි වාට ඉන්න අමාරු නම් පුතේ ලීව් වෙන්න ප්‍රශ්නයක් නැහැ වීඩියෝ එක තියෙනවා වීඩියෝ එක ෆලෝ අප් කරන්න ලීව් වෙන්න ලීව් වෙලා පොඩ්ඩක් රෙස්ට් කරලා බේත් අරගන්න ඉන්න අමාරු නම් ඔයා ලීව් වෙන්න පුතේ කමක් නැහැ රයිට් ඔයා අවශ්‍ය ටික අහගත්තා එච්චරයි අවශ්‍ය ටික අහගත්තනේ එච්චරයි මේ භාෂාව ගැන හරිද එතකොට මෙතෙන්දී අපි මේ 1.1 ඩීල් කරනකොට හරි ලේසි කම්පියුටරේ දන්න ඔක්කොම කියන දේවල් අපිට අර සිංහල භාෂාව වගේ දැන් ඉංග්‍රීසි භාෂාවෙන් යමක් කරනකොට අපිට දිරවන්නේ නැහනේ සමහරව අහන් ඉන්නේ මේ මගේ සමහර ක්ලාස් වල තියෙනවා ටෙක් එකේ දැන් ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් වල මම කරන්නේ නැහැ සිංහලෙන් ඉංග්‍රීසි මීඩියම් එකේ මම ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි කරන්නේ ඉතින් එතකොට මට දැනෙලා තියෙනවා සමහරුන්ට මේක දිරවන්නේ නැහැ ඒ වුණාට මම ඒ විදිහට කරන්නේ අඩු ගානේ වචනයක් හරි ඉගෙන ගන්න කියලා දේ කියලා තමයි මම එහෙම කරන්නේ ඉංග්‍රීසි මීඩියම් එකේ ඉංග්‍රීසියෙන් කරන්නේ ඉංග්‍රීසි මීඩියම් එකේ සිංහලෙන් කරලා හරියන්නේ නැහැ නේ ඒ වුණාට මම එහෙම රෙස්ට්‍රික්ෂන් දාලා නැහැ තමන් ඕන මගෙන් ප්‍රශ්නයක් අහද්දි කැමති භාෂාවකින් අහන්න කියලා තියෙනවා ඔව් එහෙම ඒවා තියෙනවා කුණුහරුප වගේ තමයි ඉතින් එතකොට ඔන්න මේ විද්‍යාව නෙමෙයි මොකක්ද ඒ චනුක වගේද කියලානේ අපේ ඉස්කෝලේ චනුකද චතුකද වා කියන්නේ මට පේන්නේ චතුක නම් අවුලක් නැහැ ND එකේ චතුක ඉන්නවා චතුක නම් අවුලක් නැහැ තව ඉන්නවා ඉතින් තව දෙතුන් දෙනෙක් මම ඔය නම් කියන්නේ නැහැ චතුක නම් මේ නෑ චනුක නේ මම ඈතට දැක්කේ චනුක වගේ චතුක අපේ ඉස්කෝලේද කසු චතුක නම් ගැටලුවක් නැහැ චතුක ඉන්නවා ගෙන නමුත් රෙස්පොන්ඩ් කරන්නේ නැහැ රෙස්පොන්ඩ් කරන්නේ නැහැ ඉතින් මේ ඒ වුණාට කරන්න දෙයක් නැහැ මං කියලා තින්නේ අහන් ඉන්න අහලා තේරෙන්නේ නැති දෙයක් තියෙනවා තමන්ගේ භාෂාවෙන් අහන්න ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් මම මේක ඉංග්‍රීසියෙන් කරන්නේ මේක ඉංග්‍රීසි මීඩියම් නිසා වචනයක් හරි අලුත් දෙයක් ඉගෙන ගන්න නැත්තම් වැඩක් නැහැ නේ ඉංග්‍රීසි මීඩියම් වලින් ND එක කළා කියලා සිංහලෙන් ඉගෙනගෙන ගිහිල්ලා ඔය හරි කවුරු හරි ඉන්ටර්විව් එකකදී ඉංග්‍රීසි භාෂාවේ මොන හරි දෙයක් ඇහුවොත් දන්නේ නැහැ කියන්නේ වැඩක් නැහැ Tamanට ප්‍රයෝජනයක් ගන්න දැන් මෙතනත් එහෙමයි තියෙන්නේ අපි මෙයාගේම භාෂාවෙන් ඩීල් කරන නිසා හරි ලේසි ඉක්මනට රෙස්පොන්ඩ් කරනවා ටක් ගාලා සැනින් රෙස්පොන්ඩ් කරනවා හැබැයි
තව දෙයක් මෙතන. එතකොට පරිවර්තකේ ඕනේ නැහැ. අපිට ට්‍රාන්ස්ලේටර්ස්ලා ඕනේ නැහැනේ. අපි වෙන ඔන්න අපි හිතමු ජර්මන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා. ටෙක් එකට කවුරු හරි ජර්මන් වලින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයගලන්ට උගන්වනවා කියලා හිතන්නකෝ. මොනවා හරි. ඒ මිනිහා උගන්වන්නේ මේ මිනිහාගේ භාෂාවෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවද නැහැ? ඒතර අතරමැද්දට කවුරු හරි දාන ට්‍රාන්ස්ලේට් කරා. එයා කියන එක ඔයගොල්ලන්ට කියනවා, ඔයගොල්ලෝ කියන එක එයාට කියනවා. එතකොට වෙලා යනවා ටිකක්. එතකොට වෙලා යනවා. එයා කියන එක අහන් ඉඳලා ට්‍රාන්ස්ලේටර් ඒවා තේරුම් අරගෙන ඔයාලට කියනවා. ඊට පස්සේ ඔයා කියන එක අහන් ඉඳලා ඒවා තේරුම් අරන් ජර්මන් සුද්දට කියනවා. වෙලා යනවා ටිකක්. හැබැයි මෙතෙන්දී ට්‍රාන්ස්ලේටර්ස්ලා කවුරුත් ඕනේ නැහැ. තනියෙන් යූසර් මේ භාෂාව ඉගෙනගෙන තියෙනවා නම් පරිශීලකයා මේ භාෂාව ඉගෙනගෙන තියෙනවා නම් මෙයාත් එක්ක ඩීල් කරා හරි ලේසි ඉක්මනට වැඩේ සිද්ධ වෙනවා. හැබැයි එකක් තියෙනවා. මේ කතාව ටිකක් අමාරුයි. යූසර්ට මේක සම්පූර්ණම A to Z මෙයාගේ මේ භාෂාව ඉගෙන ගන්න වෙනවා. අපි අර 100 මේ බයිනරි කරා වගේ නෙවෙයි. 100 බයිනරි කරා වගේ නෙවෙයි. අපි හිතමු අපි මේ කතා කරන වචන පවා බයිනරි කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වුණොත් මේ ඩීල් එක ලේසියි. හැබැයි තව දෙයක් තියෙනවා. මේ යන්ත්‍ර භාෂාව පාවිච්චි කළා යම්කිසි ක්‍රමලේඛයක් පරිගණකයේ හැදුවොත් ඒ ක්‍රමලේඛය භාවිතා කරන්න පුළුවන් ඒ පරිගණකයේම විතරයි. ඒක අරගෙන අපිට පෙන්න එකකට හරි ෆ්ලොපි ඩිස්ක් එකකට හරි අරගෙන වෙන කම්පියුටර් එකකට දාන්න බෑ. මේ ක්‍රමලේඛ භාෂාව ඒ කියන්නේ මේ පහළ තලයේ ඒ කියන්නේ එක බිඳුව කියන ක්‍රමලේඛ භාෂාවක් අරගෙන ඒකෙන් යම්කිසි ක්‍රමලේඛයක් හැදුවොත් ඒ හදන ක්‍රමලේඛය අදාළ පරිගණකයේම පමණයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒකට කියනවා මැෂින් ඩිපෙන්ඩන්ට් කියලා. යන්ත්‍රය මත යැපීමක්. අදාළ යන්ත්‍රයේ මත විතරමයි යැපෙන්න වෙන්නේ. වෙන යන්ත්‍රයකට දාන්න බෑ. ඕක තමයි මේ පහළ තලයේ ක්‍රමලේඛ භාෂාවල යන්ත්‍ර භාෂාව කියලා කියන්නේ. low level languages වල යන්ත්‍ර භාෂාව කියන්නේ ඕකයි. පහළ තරයේ ක්‍රමලේඛ භාෂා කොටස් දෙකකට බෙදෙනවා. එකක් යන්ත්‍ර භාෂාව, අනිත් එක assembly භාෂාව. යන්ත්‍ර භාෂාවට කියනවා machine language, assembly භාෂාවට කියනවා assembly language කියලා. අපි දැන් මේ යන්ත්‍ර භාෂාව කියන එක තේරුණාද? පහළ තලයේ භාෂාවල යන්ත්‍ර භාෂාව කියන එක තේරුණාද හොඳටම? මොකක්ද යන්ත්‍ර භාෂාව කියන්නේ? යන්ත්‍ර භාෂාවෙන් තියෙන ක්‍රමලේඛ භාෂාව තේරුණාද? මොකක්ද මේකෙන් කෙරෙන්නේ කියන එක? පැහැදිලි වුණාද? right. අනිත් අයට හොඳයි. ඊළඟට තව දෙයක් තියෙනවා දැන්. අපි මේ යන්ත්‍ර භාෂාව ගැනනේ කතා කරේ. තව භාෂාවක් තියෙනවා assembly භාෂාව කියලා. assembly language. මෙතෙන්දි මොකද්ද වෙන්නේ? මෙතෙන්දී මේ එක බිඳුව වෙනට එක බිඳුව කතන්දරේ ටිකක් අමාරුයිනේ යූසර්ට. මේ එක බිඳුව කතාව වෙනුවට යූසර්ට හඳුන්වලා දෙනවා වෙනත් ක්‍රමයක්. assembly method කියලා. මේ assembly method එකේ වෙන්නේ අර එක බිඳුව පදනම් කරගෙන යන විධාන වෙනුවට මේ වෙන සංකේත පාවිච්චි කරනවා. එක symbols පාවිච්චි කරනවා. එක බිඳුව කියන විධාන ටික වෙනුවට symbols විවිධ සංකේත පාවිච්චි කරනවා. එතකොට ඒක ටිකක් යූසර්ට ලේසි වෙනවානේ. අර එක බිඳුවට වඩා මොකක් හරි සංකේතයක්. ඒ අපි හිතමු දැන් අපි නිකන් කමාන්ඩ් එකක් දෙනවා go කියලා. right? එතකොට මේ go කියන කමාන්ඩ් එක අපි අර යන්ත්‍ර භාෂාවෙන් කරන්න නම් අපි මේක අර බයිනරිස් වලට හරවන්න ඕන. හරවල ඉවරලා ටයිප් කරන්න. ඉතින් ඕක මොන කොච්චර දුර යයිද කොච්චර දිගට එයිද කියලා දන්නේ නැහැ. නමුත් අපි go කියන එක අපි නිකන් හිතමු මේකට සංඥාවක් තියෙනවා. අපි හිතමු ඊ තලයක්.
ගෝ කියන එකට පෙන්න නීතලයක්. එතකොට අපි ඒ සංඥාව අර ගෝ කියන එක වෙනුවට අපි පාවිච්චි කරන්නේ අර සංඥාව. සංකේතය. ලේසි. හැබැයි එකක් තියෙනවා. අපි මේ සංකේත පාවිච්චි කරාට පරිගණකේ දන්නේ නැහැ ওই සංකේත ගැන. අපිට ලේසියට සංකේතයක් තියෙනවා. හැබැයි පරිගණකයට මේ සංකේතේ අර ගෝ කියලා කිව්වහම එන බයිනරි එකට කන්වර්ට් වෙන්න. එතකොට මේක පරිවර්තනය කරන්න කෙනෙක් ඉන්නත් ඕන. නැත්තම් බෑනේ. මේ භාෂාවේදී පරිවර්තක කෙනෙක් ඉන්න ඕන. ඉස්සල්ලාගේ පරිවර්තක කෙනෙක් හිටියේ නෑ. මෙතෙන්දී ඉන්න ඕන පරිවර්තක කෙනෙක්. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. අපි අර සිම්බල් එකක් පෙන්නනවා. ඒ සිම්බල් එක අර පරිවර්තකයා විසින් මෙයාට කියන්න ඕන පරිවර්තනය කළා. මෙන්න මේක තමයි මේ. කියන්නේ අර බයිනරි කෝඩ් එකට හරවලා පෙන්නන්න. එතකොට තමයි මෙයා මේක තේරුම් ගන්න. කම්පියුටර් එක. right? ඉතින් මේ ක්‍රමයේ ගත්තාම ඉස්සෙල්ලට වඩා ටිකක් සංකීර්ණයි. ඇයි වෙලා යනවා? ක්‍රමයේ සංකීර්ණයි. කාලයක් ගත වෙනවා. ඇයි මෙයා දෙන සංඥාව අර assembler එයා මොකද්ද කරන්න ඕනේ? මේක ට්‍රාන්ස්ලේට් කරන්න. ට්‍රාන්ස්ලේට් කරාට පස්සේ තමයි මේ ගැන තීරණයක් ගන්න පුළුවන්. මේ ට්‍රාන්ස්ලේටරට කියනවා කවුද? assembler කියලා. එතකොට මේ සංකේත වලින් තියෙන එක පරිශීලකයාට තේරුම් ගන්න ලේසි. හැබැයි කම්පියුටරේ පැත්තෙන් ගත්තාම ටිකක් එයාට අමාරු. වෙලා යනවා. ඒ උනාට එයා වැඩේ කරනවා. අපිට වගේ නෙමෙයි. ඔක තමයි මේ assembly language කියලා කියන්නේ. තේරුණාද assembly language කියන එක? පහළ තලයේ භාෂාවල assembly language කියන එක තේරුණාද? කාටද නොතේරුනේ assembly language කියන දේ ගැන? පහළ තලයේ ක්‍රමලේඛ භාෂාවල මේ assembly භාෂාව කියන එක කාටද නොතේරුනේ? නොතේරිච්ච අය අතුසන් බලන්න. right මං හිතනවා මේක කාටවත් තේරෙන්නේ නැති කියලා. එච්චර එහෙම අමාරු දෙයක් නෙමෙයි. හොඳයි. එහෙනම් ලියා ගන්න මාතෘකාව පහළ තලයේ ක්‍රමලේඛ භාෂා low level languages. පහළ තලයේ ක්‍රමලේඛ භාෂා low level programming languages. low level programming languages. මෙම පහළ තලයේ ක්‍රමලේඛ භාෂා සංවර්ධන මට්ටම් අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. එක යන්ත්‍ර භාෂාව, දෙක assembly භාෂාව. එක යන්ත්‍ර භාෂාව, දෙක assembly භාෂාව. යන්ත්‍ර භාෂාව කියන එක ඉදිරියෙන් ලියා ගන්න machine language. මම ලියන්නම් ඒක chat එකේ මම එවන්නම්. machine language යන්ත්‍ර භාෂාව. ඊළඟ එක assembly language. Machine language, assembly language. ඊළඟට උපමාතෘකාවක් ලියන්න යන්ත්‍ර භාෂාව.
පරිගණකය තුළ ඍජුවම ක්‍රියාත්මක කළ හැකි භාෂාවකි. පරිගණකය තුළ ඍජුවම ක්‍රියාත්මක කළ හැකි භාෂාවකි. පරිගණකය තුළ ඍජුවම ක්‍රියාත්මක කළ හැකි භාෂාවකි. උපදෙස් ලබා දීම සඳහා එක සහ බිඳුව යන ද්විමය සංඛ්‍යාංක උපදෙස් ලබා දීම සඳහා එක සහ බිඳුව යන ද්විමය සංඛ්‍යාංක වරහන් ඇතුළේ යන බිටු කියලා. බිටු ද්විමය සංඛ්‍යාංක යොදා ගනි. එබැවින් යන්ත්‍ර භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛයක් ඍජුවම සකසනයට ධාවනය කළ හැකිය. යන්ත්‍ර භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛයක ලක්ෂණ. එක ක්‍රියාත්මක වීම ඉතා වේගවත් වේ. දෙක භාෂා පරිවර්තක වැඩසටහන් අවශ්‍ය නොවී. තුන යන්ත්‍රය මත යැපීම. මොකද්ද මේ යන්ත්‍රය මත යැපීම කියන්නේ? මැෂින් ඩිපෙන්ඩන්ස්. යන්ත්‍රය මත යැපීම පොඩි ඉරි කැල්ලක් ගහලා ඉස්සරහින් ලියන්න මැෂින් ඩිපෙන්ඩන්ට්. එක් වරහන් ඇතුළේ යන එක් පරිගණකයකට ලියන ලද ක්‍රමලේඛයක් එක් පරිගණකයක ලියන ලද ක්‍රමලේඛයක් වෙනත් පරිගණකයක ධාවනය නොවීම. එක සහ බිඳුව පමණක් භාවිතයෙන් ලියා ඇති නිසා
භාවිතයෙන් ලියා ඇති නිසා මිනිසාට තේරුම් ගැනීම සංකීර්ණ වීම. මිනිසාට තේරුම් ගැනීම සංකීර්ණ වීම. මිනිසාට තේරුම් ගැනීම සංකීර්ණ වීම. දැන් ටක් ගාලා මෙන්න මේක අඳගමු. ස්කෙච් එකක් විදිහට මේක ගාගන්න. මොකක්ද යාර? right මේක අපි අඳගමු. ඕකේ යටින් මේක අඳගමු. කොයි ටික සර් අඳින්න ඕනේ? ෂෙයා එක පේනවා නේද? ඔව් සර්. ඔව් ඒ අංක ටික ලියන්න ඕන. අංක ටික ලියන්න ඕන. මම මේ ටික දාන්නම් ඉලෙක්ට්‍රොනික device 1 device 2 කියලා. electronic device 1 device 2 කියලා දැම්මා.
ඉවරයිද වැඩේ? ඇඳලා ඉවරයිද? ලිව්වද? ඇන්දා සර්. හැමෝම ඉවරයිද? හරි රයිට්. හරි. එහෙනම් ඊළඟ උපමාතෘකාව ලියාගමු. assembly භාෂාව. assembly භාෂාව. assembly language. assembly language. assembly language. යන්ත්‍ර භාෂාවෙන් බිඳුව සහ එක මත පදනම්ව යන්ත්‍ර භාෂාවෙන් බිඳුව සහ එක මත පදනම්ව ලියන ලද යන්ත්‍ර භාෂාවෙන් බිඳුව සහ එක මත පදනම්ව ලියන ලද විධාන වෙනුවට සරල සංකේත නාම භාවිත කර assembly භාෂාව නිර්මාණය කර ඇත. assembly භාෂාවෙන් ලියන ලද ක්‍රම ලේඛයක ලක්ෂණ. ක්‍රියාත්මක වීම පළවෙනි එක ක්‍රියාත්මක වීම යන්ත්‍ර භාෂා ක්‍රම ලේඛයකට සාපේක්ෂව වේගවත් බව අඩුය. hello මම වාට විනාඩි 15කින් ගන්නම් ඉමි
right sorry පොඩ්ඩක් ඩිලේ වුණා sorry අපි කොතන නැවතුනේ assembly භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛයක ලක්ෂණ කීයක් ලිව්වද කෝ ලක්ෂණ කීයක් ලිව්වද එකයි සර්. දෙවෙනි එක assembly නම් වූ භාෂා පරිවර්තක වැඩසටහන එක හරියට පළවෙනි කාල් කියන්නකෝ. ඔව් පළවෙනි එක ක්‍රියාත්මක වීම යන්ත්‍ර භාෂා ක්‍රමලේඛයකට සාපේක්ෂව ක්‍රියාත්මක වීම යන්ත්‍ර භාෂා ක්‍රමලේඛයකට සාපේක්ෂව වේගවත් බව අඩුය. අංක 2 assembler නම් වූ භාෂා පරිවර්තක වැඩසටහන මගින් යන්ත්‍ර භාෂා උපදෙස් බවට පරිවර්තනය කළ යුතු වීම. assembler නම් වූ භාෂා පරිවර්තක වැඩසටහන මගින් යන්ත්‍ර භාෂා උපදෙස් බවට පරිවර්තනය කළ යුතු වීම. අංක 2 යන්ත්‍රය මත යැපීම වරහන් ඇතුලේ නෑ සර් අංක 3. අංක 3 sorry අංක 3 යන්ත්‍රය මත යැපීම වරහන් ඇතුලේ එක් පරිගණකයකට ලියන ලද ක්‍රමලේඛයක් වෙනත් පරිගණකයක ධාවනය නොවීම. එක් පරිගණකයකට ලියන ලද ක්‍රමලේඛයක් වෙනත් පරිගණකයක ධාවනය නොවීම. අංක 4 සංකේත භාෂාව යොදා ගැනීම නිසා තේරුම් ගැනීම යන්ත්‍ර භාෂාවට සාපේක්ෂව සරල වීම. සංකේත භාෂාව යොදා ගැනීම නිසා තේරුම් ගැනීම යන්ත්‍ර භාෂාවට සාපේක්ෂව සරල වීම. යන්ත්‍ර භාෂාවට සාපේක්ෂව සරල වීම. ඒ කරුණු ටිකට පස්සේ ලියන්න. assembly භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛයක් අර කරුණු ටිකට පස්සේ වෙනම assembly භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛයක්
යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනු ලබනුයේ යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනු ලබනුයේ assembler නම් පරිවර්තක මෘදුකාංගය මගින් assembler නම් පරිවර්තක මෘදුකාංගය මගින් ඒක මේ ඒවා ඒ ලියපු එක පටන් ගැන්මේ දාන්න තරු ලකුණු දෙකක් සහ අවසානයේ දාන්න තරු ලකුණු දෙකක් assembler නම් මෘදුකාංගය මගින් right ඊළඟ මාතෘකාව ලියාගමු ඉහළ තලයේ ක්‍රමලේඛ භාෂා වරහන් ඇතුලේ යන high level programming languages high level programming languages ඔව් චානුක මැසේජ් එකක් දැක්කා මොකද්ද කො බලන්න හොඳයි ඉන්න බන් මෙතෙන්ට අරන් බලන්න මොකද්ද කිව්වේ කියලා මොකද්ද දෙපැත්තටම පරිවර්තනය කරනවා කියන්නේ ආචානුක දෙපැත්තටම පරිවර්තනය කරනවා කියන එකෙන් ඔයා අදහස් කරේ මොකද්ද දෙපැත්තටම කිව්වේ අනික් පැත්ත ඒ කියන්නේ යන්ත්‍ර භාෂාවෙන් මේ පැත්ත ඔව් ඒක එහෙම වෙනවා මොකක්ද දන්නවද එරර් එකක් තියෙනවා නම් ඔව් එරර් එකක් තියෙනවා නම් පෙන්නනවානේ දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලියනවා අර සංකේත වලින් සංකේතමය භාෂාවකින් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලියනවා ලියලි ඉවරලා මේ ප්‍රෝග්‍රෑම් එක කම්පියුටර් එකට දාලා එක්සිකියුට් කරනකොට රන් කරනකොට මොකක්ද වෙන්නේ එයා අර කිව්වනේ assembler කියලා software එකක් ගැන ඒ assembler කියන software එකෙන් මොකද්ද කරන්නේ පරිවර්තනය කරනවා බයිනරිස් වලට පරිවර්තනය කරාම තමයි කම්පියුටර් එක මේක තේරුම් ගන්න හරිද හැබැයි මේක තේරුම් ගත්තට පස්සේ මේකේ මොනවා හරි එරර් එකක් තියෙනවා නම් එයා ඒක කියනවා එයා කොහොමද ඒක කියන්නේ එයා කියනවා assembler තමයි ඒක අපිට කියන්නේ assembler අර මේ programming language එක හරහා තමයි අපිට මේක කියන්නේ assembler programming language එකට කියනවා programming language එක ඒක අපිට කියනවා තේරුණාද right ඉහළ තලයේ භාෂා right අපි ඉහළ තලයේ භාෂා ගැන කතා කරමු අඟහරුවාද උදේට අඟහරුවාද උදේ 9:00 ක්ලාස් එක තියෙනවා අඟහරුවාද අපිට අද ටිකක් වෙලා ගියා මේ මොකද පහළ තලයේ භාෂා ගැන කතා කරන්න කලින් ඕගොල්ලන්ට මට කියලා දෙන්න අවශ්‍යතාවය තිබුණා මේ මොකක්ද මේ පහළ තලයේ භාෂා වලට මුල කියන එක. ඒ නිසා අපිට පොඩි කාලයක් ගියා ඒකට. කමක් නැහැ අපි ඒක යමක් ඉගෙන ගත්තනේ. ඒ නිසා අපි ඉහළ තලයේ භාෂා සහ මේ ටික කතා කරමු අඟහරුවාදට. අඟහරුවාද උදේ 9:00ට ක්ලාස් එක. මතකයිනේ කවුරුත් එනවනේ? ඔව් සර් right එහෙමනම් අඟහරුවාද උදේ 9:00ට අපි හම්බ වෙනවා මතක තියාගන්න 22 වෙනිදා මිස් දැන් කතා කරලා මේක හරියට මට කන්ෆර්ම් කරාම මම කියන්නම් 22 මතක තියාගන්න right හොඳයි එහෙමනම් දරුවනේ කො බලන්න නම් අලුතෙන් දාපු අය ඉන්නවද මේක කැඩුණානේ
කමන්නේ මම නම් ටික ගන්නමයි ගාවදී. හරි. කමක් නැහැ. හොඳයි දරුවනේ එහෙනම් අදට අපි ක්ලාස් එක නවත්තනවා. ආපහු මුණ ගැහෙනවා අඟහරුවාදට. සුබ දවසක් ප්‍රවේශමෙන් ඉන්න හැමෝටම ආයුබෝවන්. Thank you, sir. වෙල්කම් පුතේ. Thank you, sir.